අපි යම් සටනක නිරත වෙලා ඉන්නවා අපි මව්ව ලංකාව පදනම හැටියට දේශිතයි ජාතික ව්‍යාපාරය හැටියට මේ ආහාර සුරක්ෂිතභාවය කියන එක මේ අධිරාජ්‍ය විරෝධී සටනේ එක සටන් බිමක් ලෙස සලකලා මේ ආහාර සුරක්ෂිතතාවය අවුල් කිරීමෙන් එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය අර්බුදයට ලක් කිරීමෙන් අධිරාජ්‍යවාදීන් විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙන ලෝකේ පුරාම මහා සමාගම් කීපයක් කරා. අතේ ඇඟිලි වලින් කරින්න පුළුවන් තරම් සමාගම් කීපයක් තමයි ඒකට යොදාගෙන තියෙන්නේ. ඒතර ලෝකයේ ආහාර නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තොත් අදත් ලෝකයේ ආහාර තොගෙන් වෙළඳපොළට ඉදිරිපත් කරන ආහාර තොගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ කුඩා නිෂ්පාදකයෝ. අක්කර භාගයක් අක්කරයක් අක්කර දෙකක් තියෙන ලෝකේ පුරා ඉන්න කුඩා නිෂ්පාදකයෝ. හැබැයි වෙළඳපොළ හසුරුවන්නේ මේ මහා ගොවීන් හරි එහෙම නැත්නම් මේ සමාජයේ අති බහුතරයක් වෙන නිෂ්පාදකයන් නෙවෙයි අතලක්ෂකෝ සමාගම් කීපයක් විසින්. එක පැත්තකින් නිෂ්පාදන වෙළඳපොළ හරහා ඕන් මේක පාලනය කරන සමස්ත වෙළඳපොළ අනිත් පැත්තෙන් කෘෂිකර්ම යදෙවුම් කෘෂි යදෙවුම් හරහා බීජ සහ කෘෂි රසායන සම්බන්ධ එක්තරා විදිහක වහල් භාවයක් ඇති කරලා විශේෂයෙන්ම මානසික වහල් භාවයක් එක අතරම ප්‍රායෝගිකව නිෂ්පාදන ක්‍රමය තුළ ඇතිවෙන එකට වඩා මානසිකව ඇති කරන වහල් භාවයක් සායකදී වුන් නීතිය සහ තාක්ෂණය දෙකම යොදා ගන්නවා. දැන් පළමු පරම්පරාවේ දෙමුහුම් බීජ ප්‍රචලිත කිරීම හරහා උන් තාක්ෂණිකව ඒකාධිකාරී හදාගෙන තිනවා ගොවියට ඒ බීජ නැවත හදාගන්න බෑ. ඊට අමතරව නීතියෙන් බීජ පනත් වලින් අපි දන්නවා අපේ හාමුදුරුවෝ අපි කොච්චර සටනක් කළාද පහුගිය කාලේ ගේන්න හදපු බීජ පනත පරාජය කරන්න නීතියෙන් ගොවියාගේ බීජ අයිතිය අහිමි කරලා මහා සමාගම් වල ඒකාධිකාරයට යටත් කරන ආකාරයට දේශපාලකයන් නිලධාරීන් යොදාගෙන. ඉතින් බොහෝ උන්ගේ ඒ උපක්‍රම දියත් වෙන්නේ වෙළඳපොළ හරහා නිෂ්පාදන පද්ධතිය වෙනස් කරන්නේත් වෙළඳපොළ හරහා. වෙළඳපොළේ ඇති කරන තොරතුරු සම්බන්ධයෙන් ඇති කරන විකෘතිය සහ මිල විකෘතිය. මිල විකෘතිය තමයි වුන් භාවිතා කරන ප්‍රධානම උපාංගය. මේ මිල විකෘතිය ලංකාවේ උදාහරණ කීපයකින් මම තමුන්නාන්සලාට පැහැදිලි කරන්නම්. තමුන්නාන්සලා පුදුමේ කොහොමද ඒක කරන්නේ? ඒ සඳහා වුන් යොදා ගන්නවා වුන්ගේ ඒජන්තියන් මේ කුසිකර්ම දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් වෙනත් වාණිජ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් වෙනත් ආයතන වල ඉන්න බොහෝ විට දේශපාලකයෝ නෙමෙයි. දේශපාලකයෝ මේවා සම්බන්ධයෙන් එහෙම පුළුල් ගැඹුරු අවබෝධයක් නැහැ. මේ වගේ අගමුල තේරුම් ගන්න. නමුත් මේ නිලධාරීන් යොදාගෙන සමහර නිලධාරීන් පශ්චාත් උපාධියකට පිට රටකට ගෙන්න ගන්නවා. ඔය විවිධ ආයතන තියෙනවා. ඒ සඳහාම මේ මොළසේදීමේ අපේ මේ මහාචාර්යතුමත් ඒ වචනේ පාවිච්චි කරා. මේ මොළසේදීම ව්‍යාපෘතියක් ලෙස ලෝකයේ සිද්ධ වෙනවා. ඒක ෆෝඩ් ෆවුන්ඩේෂන්, අර ෆවුන්ඩේෂන්, මේ ෆවුන්ඩේෂන් විශාල ආයතන ප්‍රමාණයක් හෙරිටේජ් ෆවුන්ඩේෂන් හදලා තියෙනවා. ශිෂ්‍යත්වයක් දීලා ගෙන්න ගන්නවා. අපි රටේ නම් වැඩිම ශිෂ්‍යත්ව හම් වෙන්නේ කුසිකාර්ම උපාධිධාරීන්ට. ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න කම්කරුවෙක්ගේ වැටුපටත් වඩා අඩු මුදලක් තමයි ඔහු වෙනුවෙන් වියදම් කරන්නේ. හැබැයි මොලේ හොදලා ලංකාවට එවලා කුසිකාර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හරි එහෙම නැත්නම් භාණ්ඩාගාරයේ ප්‍රධානියෙක් බවට පත් කරාම අර වියදම් කරපු මුදල වගේ බිලියන ගණනක් සොයා ගන්න අවශ්‍ය වෙළඳපොළේ විකෘති ඇති කරන්න ඔහු යොදා ගන්නවා. ඊටාම සූක්ෂම. මම පොඩි උදාහරණ ටිකක් කියන්නම්. ලංකාවේ පහුගිය අවුරුදු 10 ඇතුළත ගත්තොත් පහුගිය ආණ්ඩුවේ පාම්පිටි සමාගමට දුන්නා සහනාධාරයක් දෙපාරකට රුපියල් 10 ගානේ රුපියල් 20ක සහනාධාරයක් දුන්නා තිරුඟු කිලෝවකට. සමාගම ප්‍රසිද්ධිය ඉල්ලුවෙත් නැහැ. එහෙම මහජනයා තිරුඟු මිල අඩු කරන්න කියලා ඉල්ලුවෙත් නැහැ. ඒ සහනාධාරය දුන්නාන් පස්සේ තිරුඟු මිල අඩු වුණෙත් නැහැ. තිරුඟු අඩුවෙන් දෙන්න කියලා නෙමෙයි පාම් වික්‍රමරාය මහත්තයා කියන්නේ පාන් ගෙඩිය රුපියල් 200ට කරන්න ඕන කියලා.
නමුත් ඔය කෙටි කෑම අරවම ඒවා කිසිවක් අඩු වුන්නේ නැහැ. ඒ තිබූ මිලමයි. එතකොට දල වශයෙන් ලංකාවේ පාම් පිටි පරිභෝජනයේ තිබුණේ මෙට්‍රික් ටන් ලක්ෂ 13යි. හැබැයි මේ සානාදේරේ දීලා අවුරුදු 2ක් 3ක් යනකොට ඒක වැඩි වුණා ලක්ෂ 17ක් දක්වා. මෙට්‍රික් ටන් ලක්ෂ 17ක්. මෙට්‍රික් ටන් ලක්ෂ 4කින් ඔවුන්ගේ වෙළඳපොළ පුරුදු කරගත්තා. ඊට සාපේක්ෂව සහල් පරිභෝජන අඩු වෙනවා, සහල් මිල වැටෙනවා. ඒ ක්‍රියාවලිය වෙළඳපොළේ සිදු වුණා. ඒක අපි දන්නවා ඒ කාලය තුල සිදු වුණේ මොකක්ද. එතකොට මේ සානාධාරයේ වටිනාකම ගත්තොත් මිලියන 34000ක් අපේ ආඳුනේ. 2018 වෙනකොට සමාගමකට දෙනවා මිලියන 34000ක සානාධාරය. මේ සමාගම මේ බදු මුදල ගෙවන්න ඕන නීතිය. බදු මුදල ගෙවන්න එනවා සල්ලි අරගෙන. ඒතර භාණ්ඩාගාරයේ නිලධාරීන් කියනවා නෑ ඔක ගෙවන්න එපා ඔයා තියාගන්න. එහෙමනේ. ගෙවිය යුතු මුදලකට සහනයක් දුන්නා කියන්නේ මුදල ආපසු දුන්නා වෙනවා. ඒතර මිලියන 34000 කුඩ සාප්පුවේ දාගත්තම සමාගමක ලොක්කට මොකාවද මිලදී ගන්න බැරි. මොන වෙළඳපොළට විකෘති ඇති කරන්න බැරි. ඊළඟට කිරිපිටි. මේ ආණ්ඩුව ඇවිල්ලා ඊට පස්සේ කරපු දේ මම කියන්න ඊළඟට කිරිපිටි වෙළඳපොළේ වගේ ආණ්ඩුව එනකොට රුපියල් 225ක විශේෂ පරිභෝජන බද්දක් ගහලා තිබුණා. දේශීය කිරිගොවිතැන අර මිල විකෘතිය වළක්වන්න. මොකද මේ රටවල් දල වශයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 300කට අධික ප්‍රමාණයක් සහනාධාර දෙනවා තමන්ගේ ගොවීන්ට. සහනාධාර දීලා මිල අඩු කරලා තමයි වෙළඳපොළට දාන්නේ. ඒක ඩම්පින් කියලා කියන ප්‍රතාපණේ. එහෙම මිල අඩු කරලා දාපුවම වෙළඳපොළට දේශීය නිෂ්පාදනයේට මිලක් නැති වෙනවා. නිෂ්පාදකයා දිරිමත් වෙන්නේ නැහැ. ඒ නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒතර මේක තමයි උපාංගය. ඒතර මේ සහනාධාර දීලා වෙළඳපොළට ප්‍රතාපණය කරපුවම ඒ විකෘතිය වළක්වන්න නම් දේශීය වශයෙන් බදු ගහලා ඒ මිල මට්ටම සමනය කරන්න ඕනේ. ඒක තමයි ඇමරිකාව ජපානයේ කලේ අදත් කරන්නේ. ඇමරිකාවේ ක්‍රමවේදයේ පිළිබඳව පොතක් ලියලා තියෙනවා මහාචාර්ය හෝජු චෑන් කියලා. The kicking away the ladder කියලා. ඉනිමකට පයින් ගැසීම. එනේ ඇමරිකාව කොහොමද මේ ඉනිමගේ ඉහළට නැග්ගේ? ඔවුන් කොහොමද ආරක්ෂණවාදය පාවිච්චි කරේ? තමන්ගේ නිෂ්පාදන ආරක්ෂා කරන්න 1950 ගණන් වල 60 ගණන් වල බදු බැලුවොත් එහෙම බදු ගහලා තියෙනවා 100ට 300 400. සමහර ආනයනික භාණ්ඩ ආහාර තමන්ගේ වෙළඳපොළ ආරක්ෂා කරගන්න. ඒතර තමන්ගේ නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරගත්තේ ආරක්ෂණවාදී වෙලා. කිසි දෙයක් වෙන රටකින් එන්න දෙන්නේ නැහැ බදු ගහලා නවත්තනවා. හැබැයි අපි එය ඉනිමගේ නැක්කට පස්සේ ඉනිමකට පයින් ගහලා අපිට කියනවා දැන් උඹලා නගපල්ලා බඩ ගහලා ග්‍රීස් ගහේ නගිනවා වගේ. අපිට කියනවා ආරක්ෂණවාදය කියන්නේ දුප්පත් වැඩක්. වෙළඳපොළ නිදහස් කරන්න ඕන. නිදහසේ ආනයන අපනයන තියෙන්න ඕන. එහෙම තමයි දියුණු රටවල් වැඩ කරන්න කියලා අපිට න්‍යායක් හදලා දෙනවා. අපි ආරක්ෂණවාදය අතහැරලා දානවා. අපි බදු ටික නිදහස් කරනවා ඕන මල ජරාවක් ගේන්න. දැන් කිරිපිටි ගත්තොත් එහෙම අපේ ආඳුරනේ අර බදු සහනය අරන් විතරක් නෙමෙයි. කිරිපිටි වලට දානවා 130කට වැඩිය පාම් තෙල්. පාම් තෙල් කිලෝ එකක් දැන් රුපියල් 150ක් විතර වෙන්නේ. ඊටත් අඩුයි. මෙට්‍රික් ටන් එකක් දැන් හොඳට මිල බහලා ලෝක වෙළඳපොළේ ඩොලර් 500ට අඩුයි. එතකොට බටර් කිලෝ එකක් රුපියල් 800ක් විතර. ඒතර පාම් තෙල් තුනෙන් එකක් මේ බටර් තුනෙන් එකක් අයින් කරගෙන ඒකට පාම් තෙල් දානවා. ඒතර එතනිනුත් ලාභයක් උපදිනවා. තව ප්‍රෝටීන් අයින් කරලා මෙලමයින් කියලා DCD කියලා අර ප්‍රෝටීන් අණු වල නයිට්‍රජන් අණු තියෙන වෙන કૃතිම විසකාරක පවා දාලා තමයි මේ වන්නේ. අර බදු සහන කරනවට අමතරව. එතකොට මේ බාල අවුරුදු ගණන් පරණ කිරිපිටි මේ රටට එනවා. ඒක නවත්තන්න එක්තරා කාලයක ගොවීන්ගේ ඉල්ලීම පරිදි ඒ ලොකු සටනක් කළා. ඒකට යම් බද්දක් පැනව රුපියල් 225ක් කිලෝ එකට. යම් ප්‍රමාණයකට සමනය වීමක් මිල මට්ටම අර සානාධාර සහ මේ අඩු මිලට ප්‍රතාපණය කරන එක සමනය වෙලා මේ දේශීය ගොවියට යම් මිලක් හම්බෙන්න දේශීය නිෂ්පාදකයන් දිරිමත් වෙන්න කරලා තිබුණා. හැබැයි මොකද්ද කරේ? දැන් වික්‍රමනායක මහත්තයා කිරි ෆැක්ටරිය දානකොට හැමෝම ඇහුවේ කොහෙද කිරි තියෙන්නේ? ඕකනම් පිස්සු වැඩක් කවුද ඔය වැඩේ කරන්නේ කියලා. හැබැයි වික්‍රමනායක මහත්තයා වෙන බ්‍රීඩ් එකක් තියෙන කෙනෙක්. මම හිතන්නේ එතුමාට මම නම් හැම වෙලේම පින් දෙන්නේ එතුමාගේ පියාට වෙනස් විදියට හිතන කෙනෙක්. ඒ නිසා තමන්ගේ දරුවන් වෙනුවෙන් තිබුණු මුදල් මිලියන 1500ක් වැය කරලා කිරිපිටි කර්මාන්ත දැම්ම මේ රටේ
හිරිගොවියා මේකෙන් බේර ගන්න ඕනේ. මේ මිනිහට මාකට් එකක් හදන්න ඕනේ. සුද්දන්ට විතරද මේක කරන්න පුළුවන්. කරලා පුළුවන් කියලා පෙන්වන්න ඕනේ කියලා. හැබැයි කොලේ මොකද්ද? අර 225 බද්ද රුපියල් 2 දක්වා අඩු කරා හම්බුනේ. 223කින් අඩු කරා. රුපියලකින්වත් කිරිපිටි අඩු වුණේ නැහැ. එතකොට ඒකල බොරුවට වැට් එක ගහුවා. ඒ වැට් එක ගහපුවම එතකොට හාමුදුරනේ බදු වලින් ඔවුන්ට ලැබුණු ලාභය මිලියන 10000යි ගණන් හදුවා. කිරිපිටි මෙට්‍රික් ටන් 90000ක් ගෙන්නවා. මිලියන 10000ක් අර මා කලින් කිව්වාගේ උඩ සාක්කුවේ දාගත්ත සමාගමේ සභාපතිට මොකාද මිලදී ගන්න බැරි. ජනමාධ්‍යද හැම ජනමාධ්‍ය ආයතනයකම පඩි ගෙවන කෙනෙක් ඉන්නවා උන්ගේ කෙනෙක්. උන්ගේ දේවල් කරනවා විතරක් නෙමෙයි අනිත් අය විසින් මොනවා හරි දාන්න ගියොත් ඒකත් නවත්තනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හිටපු රුපියල් ලක්ෂ 20ක් මාසෙට පඩි ගෙවලා ගත්තා නිකන් මේසයක් කියලා දෙන උන්ට ඩියුටියක් නැහැ. නිකන් ගත්තේ. ඇයි ගත්තේ? මිලියන 10000ක් පිනට හම්බුනාම ආණ්ඩුවෙන් බදු මුදල් අපේ රටට එන්න ඕන සල්ලි නිකන් පිනට හම්බුනාම ඉතින් මිලියන 10000කින් මිලියන 2ක් කියන්නේ මොකක්ද? මිනිහා ගත්තේ මොකටද? ආහාර පනත ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අන්න ආහාර පනත ක්‍රියාත්මක කරන එක වළක්වන්න. අද වෙනකොට අපේ ධම්මික සහෝදරයා කිව්වා වගේ මේ රටේ සියලුම වෙළඳ දැන්වීම් නීති විරෝධී කිරිපිටි සම්බන්ධයෙන් ගත්තා. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි? අර මිලියන 2ක් පඩි ගන්න අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ ඊළඟ ගෝලයාව මචං ඔය වැඩි මේව කරන්න එන්න එපා ඔය බේරලා දාපන් බේරලා දාන්න. ඒ විතරක් නෙමෙයි. මේකෙන් දෙනවා මේ කැරට්ටලිය දිහා බලාගෙන තමයි ඉන්න කෙනා හැසිරෙන්නේ. මටත් එළියට ගියාම මේ පඩිය හැමෙන් රස්සාව හම්බ වෙනවා. ඒ නිසා මම හැසිරෙන්න ඕන අර සමාගමට සතුටු වෙන විදියට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එහෙමයි. අද තියෙන ඔය කෘෂි යදුම් ප්‍රධාන සමාගමේ රස්සාවල් 2-3යි තියෙන්නේ. හැබැයි මේ 2-3 ගන්න නිලධාරීන් 100ක්මාරක් ඒ පදේට නටනවා. මේ බදු සහන අරගෙන මුළු සමාජයේම මුළු නිලධාරී පන්තියම වෙළඳපොළම විකෘති කරනවා නටවනවා. මහජනයා මේවත් දන්නේ නැහැ. හිතලා බලන්න ඉතින් බදු සහනය අවුරුද්දකට මිලියන 10000යි ලංකාවට තව කිරිපිටි කර්මාන්තශාලා අඩු ගන්න 3ක් වුණ භූගෝලීයව හරියට පැතිරෙන විදිහට බැලුවොත් මිලියන 4500ක් වැඩි වුණොත් 5000ක් යන්නේ. හැබැයි ඒ මුළු දීර්ඝ කාලෙටම අවශ්‍ය තව අවුරුදු 10කට 15කට අවශ්‍ය ආයෝජනයේ මිලියන 5000යි මිලියන 10000ක් පිනට දෙනවා. ඒක නෑ කියලා මිලියන 10000ක් පිනට දෙනවා අර සමාගමට. අපි කියන්නේ නිකම්ම විශ්වාසතර වගේ පිනට දෙනවා කියලා. ඔකෙන් යම් ප්‍රමාණයක් කවුරු ගන්නවා. එහෙම නෑ කියනවනේ පල් මොඩේ වෙන්න ඕනේ අපි. කවුද ගන්න කියලා අපට උපු කරන්න බෑ. කාගාවට හරි කාට හරි යනවා. එතකොට මේ ආනයනික සමාගම් වල ලාභය චූම්පාම් විකුණන්න ලාභ තියෙන්න ඕන. ඒ නිසා මේ මාජින් එක තියෙන්න ඕන. ඒකේ මිල සම්බන්ධයෙන් හරිම කනගාටු වෙනවා. දැන් මේ ආණ්ඩුව ආවටත් පස්සේ මොකද කළේ? තිරිඟු පිටි මාෆියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ තිරිඟු ඇට මාෆියාවක් තියෙනවා කියලා. පිටි මාෆියාවක් හදන්න පිටි ගේන්න ඕන මේ ඒකාධිකාරී බිලින්දි කියලා මොකද කළේ? රුපියල් 28ක බදු සහනයක් දුන්න තිරිඟු පිටි වලට. අමාරුවෙන් 53ක් අපේ හාමුදුරනේ හරි මහන්සි වෙලා අධ්‍යයනය කරලා කොයි විදිහටද ගේම ගහලා මේ 28 දෙන්න ඕන කියලා 53කින් තමයි ආනයන අපරායන පනත රේගෝඥා පනත විශේෂ පරිභෝජන බදු පනත තුනක් මහන්සි වෙලා ගැසට් එක ගන්නවා මෙලෝ යකෙක් දන්නේ නැහැ. අපි පිස්සුවට හැමදේම මේ ගහන ගැසට් මොනවද කියලා හොයන ඉඳලා ඒව අහු වෙනවා. රුපියල් 28ක් දුන්න සාහනේ. හැබැයි වීගොවියට දෙනකොට අරයාගේ පැවැත්ම ගැන හරි දුක් වෙනවා. හැබැයි වීගොවියට පැවැත්ම ගැන එහෙම දුකක් නැහැ. හාල් මිල තීරණය කරලා කොහොමද හමුදුනේ තීරණය කරේ? රුපියල් 85යි. වී මිල රුපියල් 50යි. රුපියල් 50ට වී අරගෙන 85ට හාල් දුන්න බෑ කියන එක අටේ පන්ති අංක ගණිතය දන්න ළමයෙකුට කියලා දෙන්න පුළුවන්. මොකද්ද ඒ කරේ? සහල් කර්මාන්තයට පවතින්න බැරි වෙන්න සහල් කර්මාන්තයේ පවතිනව විතරක් නෙවෙයි අපේ හඳුරන ඒකේ ගුණාත්මක භාවය ඉහළට ගන්න නම්
එයා තවත් ව්‍යාපාර කරලා දිනු වෙන්න නම් ඒකෙන් වෙනත් නිෂ්පාදන රටට ඉදිරිපත් කරන්න නම් එයාට සාධාරණ ලාභයක් තියෙනවා. ඒ ලාභේ ගන්න බැරි වෙන විදිහට පාලන මිල නියම කරා. ගොවියට රුපියල් 50 ගෙවන්න බැරි වෙන විදිහට පාලන මිල නියම කරා. අන්තිමට ජනාධිපතිතුමා මැදිහත්වල තමයි ඒක නිවැරදි කරේ. මේ නිලධාරීන්ගේ වැඩ. දැන් මේ මදිවට මම මේ උදාහරණයක් කියන්නේ මේක මොනතරම් බරපතලද මේ විකෘතිය කියන එක. වෙළඳ පොලේ විකෘතිය විශේෂයෙන්ම මිල විකෘතිය හඳුරන්නේ ඒක හරහා තමයි මේ සමස්ත ක්‍රියාවලිය. සියලු දෙනාගේ හැසිරීම, නිලධාරීන්ගේ හැසිරීම, පරිපාලකයන්ගේ, නියාමකයන්ගේ හැසිරීම, ගොවියගේ හැසිරීම සියල්ල මේක හරහා පාලනය කරනවා. මිල කියන එක මහා ප්‍රබල අවියක්. ඒකෙන් තමයි මේ සියල්ල පාලනය කරන්නේ. ඒතර දැන් මොකද කරේ හඳුරන්නේ ඊයේ පෙරේදා පොල් තෙල් වලට දුන්න ආනයනයේ පොල් තෙල් කරන්න බද්දක් ගාලා තිබ්බ රුපියල් 295ක්. 100කින් අඩු කරා. එකපාර 100කින් අඩු කරා. ගැසට් එකක් ගෙවුවා රටේ ජනාධිපතිතුමා දන්නේ නැහැ මං හිතන්නේ මොන මන්ත්‍රීවරු දන්නේ නැහැ සංවාදිකුත් නැහැ මේ නිෂ්පාදකයෝ දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. හිතලා කොහොම හිතුණත් දන්නේ නැහැ. ඉතින් කවුරු හරි හිත මිත්‍ර ආනයනිකයෝ වෙන්න පුළුවන්. අපි හොයලා බලපුවා ආනයනේ පාම් තෙල් ආනයනේ කරපු සමාගම් දෙක. මොකද පාම් තෙල් පරිභෝජනය අඩු කරන්න ඕන. ඒක මහා පිළිකාකාරක නිදහස් මේදාම්ල කියලා අපේ හඳුනන 120ක් විතර තියෙනවා. මහා නරකම පිළිකාකාරක මුම් මෙහෙට ගේනවා මේවා පිළිපහදු කරනවා කියලා. පිළිපහදු කරන්නේ නැහැ. මේ හැටි පිළිපහදුවන්නේ නැහැ. මේ නිකන් අර කෑලි බෑලි අයින් කරලා ඒකේ ගඳ කරලා පාට වෙනස් කරලා මේ දානවා. අපේ මිනිස්සු දන්නේ නැහැ. 120ක් 30ක් තියෙනවා අර නිදහස් මේදාම් කොම් පිළිකාකාරක. ඒතකොට පිළිපහදු නොකල එකට රුපියල් 25ක් බද්ද අඩුයි. ඒ නිසා ඒකම ගේනවා. ඊළඟ පිළිපහදු කරගල විකුණනවා. මෙට්‍රික් ටොන් 2,40,000ක් අපේ ආන්දරේ. අවුරුද්දකට කනවා අපේ මිනිස්සු. ඒතර මේකට විරුද්ධව හඬක් ආපුවා මොකද කරේ? ඒකට යම් බද්දක් පැනෙවුවා. පනවල පොල් තෙල් බද්ද අඩු කරා. 100කින් අඩු කරාම කවුරු හරි කෝල් එකක් දීලා හරි හම්බෙලා මචං මේක තව ටිකක් අඩු කරොත් බයිද රුපියල් 70කින් මෙන්න තව සතියක් යනකොට ඊළඟ ගැසට් එක එනවා තව රුපියල් 70කින් අඩු කරනවා කියලා. එතකොට 295ට තිබුණු බද්ද 125ට බයි. දැන් දෙන්න අපි තව ටික දවසකින් මොකද වෙන්නේ? දැන් අපට ආරංචි දැන් මේක විරෝධයක් එල්ල වෙන හින්දා ආයසරයක් ඒ බද්ද යම් ප්‍රමාණයක් ගහන්න යනවා කියලා. ඔක්කොම පොල් තෙල් මෝල් ටික වැහෙනවා. පොල් ගෙඩි වල මිල වැටෙනවා. එතකොට පොල් වගා කරුවා කඩා වැටෙනවා. පොල් වගාව කියන්නේ අපේ හඳුරන්නේ ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කප්පරුක තමයි නිෂ්පාදන 37ක් පිටරට යවන පොල් වලින්. පොල් වගා කරුවෝ විද්‍යුතුන් ඔක්කොම කියනවා පොල් අපේ දැනට තියෙන නිෂ්පාදනය තව 130කින් වැඩි කරන්න පොඩි දේවල් ටිකක් කරන්න. වතුර ටිකක් දාන පොඩි සති දෙකකට තුන සැරයක් මෝටරයක් දාලා හරි පහලින් යන ඇලෙන් හරි ලිඳකින් හරි නර ලිඳෙන් හරි වතුර ටිකක් ගහනවා නම් ඒ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒකට උනන්දුවක් නැහැ. පොහොර දාන්න උනන්දුවක් නැහැ. අමතර ආදායම වැඩි කරගන්න යටි වගාවක් බෝග කරන්න කිරි ගොවිතැන ඒකත් එක්ක ඒකාබද්ධ කරන්න දිරිගැන්වීමක් මොකුත් නැහැ. දැන් කරන්නේ අර පොල් මිල වට්ටලා ඒ පොල් මිල වැටෙන බව දැනගත්තම ඒකට ලෑස්තිලා ඉන්න තවත් බහුජාතික සමාගමක්. අපේ රටේ ඉන්න ප්‍රධාන ආහාර සමාගම. තමන් පිටරට යවන පොල් කිරි සහ පොල් කිරි පිටි නිෂ්පාදනය 4 ගුණයකින් වැඩි කරා. මේ ටික දවසකට කලින්. දන්නව මේක එනවයි කියලා. පොල් තෙල් ආනයනය කරලා පොල් ගෙඩි මිල වට්ටපුවම ඒගොල්ලන්ගේ එක්ස්පෝර්ට් කරන එක වැඩි කරගන්න පුළුවන්. රටේ මිනිස්සු දන්නේත් නැහැ. මම හිතන්නේ ජනාධිපතිතුමෝ දන්නේත් නැහැ. මේ රටේ മന്ത്രിවරුත් වෙන කවුරුත් දන්නේ නැහැ. මේ වෙළඳ පොළ අසරෝණ විදිය. එතකොට මේ විදිහට මිල නියම කරනවා ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඕක වැරදි නිවැරදි කරන්න කියනවා. බද්දක් ගහනවා කාට හරි යාළුවෙකුට ආනයන කරුවෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට එකෙන් වාසියක් වෙනවා. කවුරු හරි කෑ ගහනකොට ආයෙ ඒක අඩු කරගන්නවා. ඒතර මෙහෙම ආර්ථිකයක් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසා අපි හඳුරන්නේ මේගොල්ලෝ යෝජනා කරනවා මහා විශාල ප්‍රතිපත්ති ලේඛන පිටු ගණන් අර කුසකර්ම අමාත්‍යාංශයට ගියොත් ඩිමෝ බට් එකේ පුරෝගණ යන්න පුළුවන් අපේ හඳුරන්නේ ප්‍රතිපත්ති හදපුවා. මහා විශාල ලේඛන තියෙනවා.
හරි සුන්දර වචන. ඒක අරමුණු තමයි තියෙන්නේ. ගොඩක් ටෙක්ස්ට් බුක් වලින් කපලා කොටලා ගත්ත කෑලි අරමුණු. ආර්ථිකය ගත්තොත් අපේ හඳුරන්නේ සැපයුම් පැත්ත තියෙනවා, ඉල්ලුම පැත්ත තියෙනවා. මේකල ඔක්කොම අපිට මේ සැපයුම් පැත්තේ දේවල් තමයි කියන්නේ. පුළුවන් තරම් ණය දීපන්. ණය දෙන්න තවත් ගොවියා අමාරු වැටෙනවා. වෙළඳපොළ නැත්තම් වෙළඳපොළ නැති කරලා වෙළඳපොළ විකෘතියක් ඇති කරලා පිටරටින් ආනයනය කරන දෙයට ඉඩ සලසනවා. ඒකල ණය දෙනවා. ඔබ ෆයිට් කරපන් මේකේ. උන්ට ෆයිට් කරන්න බෑ. උඩමත් නැති වෙලා කඩාගෙන වැටෙනවා. තවසරක් එක්ක කවුරු හරි ඡන්දයකට කියනවා ණය කපනවා කියලා. උන් එකපාරක් ණය කපනවා. ඒ ණය කපන්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ සල්ලි වලින් කපන්න ඕනේ. යෙදුම් පැත්තේ පුහුණුව දෙන්න අරක දෙන්න මේක දෙන්න ඔක්කොම. හැබැයි ඉල්ලුම පැත්තේ ඩිමාන්ඩ් සයිඩ් එක තහනම් වචනේ. ඒකට මැදිහත් වෙන්න එපා. වෙළඳපොළ විකෘතිය නිවැරදි කරපන් කියන එකට මැදිහත් වෙන්න එපා. දැන් මේ අපේ ගමගේ මැතිතුමා කරන්නේත් එක්තරා විදියක ඉල්ලුම මේ පැත්තේ මැදිහත් වීම තමයි. මේ මහජනයා දැනුම්වත් කරලා මේ වෙළඳපොළේ තියෙන දුෂ්ටකම එළිදරව් කරලා උඹලා දේශීය දේ කන්න පුරුදු වෙලා දේශීය නිෂ්පාදන අගය කරපන්. ඒ සෞඛ්‍ය හේතු හැමදේම ආර්ථික හේතු කියලා ඒකත් එක්තරා අධ්‍යාපනයත් මැදිහත් වීමක් තමයි. හැබැයි ඉල්ලුම පැත්තේ තියෙන ප්‍රධානම මැදිහත් වීම තමයි වෙළඳපොළේ මිල විකෘතිය නිවැරදි කරන එක. ඒක තහනම් වචනේ කතා කරන්න බෑ. මේ ඉබරද ලොකු සම්මන්ත්‍රණයක් තිබ්බා. මම කතා කරන්න නෙමෙයි හිටියේ. හැබැයි උදේ 9 ඉඳලා 12 වෙනකම් බැංකුවල ලොකු මහතුරු මහා බැංකුවේ ලොකු මහත්තයා ඔක්කොම හිටියා. එතුමා පුද්ගලිකවත් අපේ මිත්‍රයෙක් එහෙම එතුමාට නරක කියනව නෙමෙයි. මේ සීළු දෙනා ඉන්නවා. මේ කර්මාන්ත ගොඩ ගන්න කතා කරනවා ණය දෙන එක. ණය ගන්නවා ගෙවන්න බැරිනවා දෙපොළ සින්න වෙනවා ඌ වැහෙනවා තව එකෙක් එනවා ඌටත් ඒ සන්තෑසියමයි වෙන්නේ. මේ කතා කරේම පය ගන්න මට ඉවසන්න බැරුව මම ගිහුවා දැන් මේ ණයම දීලා ණය දෙන එකත් බිස්නස් එකනේ අපි හඳුරන්නේ. ණය දීමෙන්නේ පොඩි කාර්යය ඔක්කොම සක්විතිලා ලංකා බැංකුව මොක හරි ඔක්කොම සක්විතිලානේ. දැන් ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඉන්දියාවේ එකට ලොකු සටනකුත් තියෙනවා. ප්‍රධාන ලාභ ගන්න සමාගම් 20 ඇතුළේ ඉන්නවනම් බැංකු ඒ රටේ ව්‍යාපාරිකයට නැගිටින්න බෑ කියලා. බැංකු නම් වැඩියෙන්ම ලාභ උපදින්නේ කවුරු හරි සූරාකාරනේ වැඩිපුරම ලාභ උපදින්නේ. ලංකාවේ ඉන්දියාවේ ප්‍රධාන සමාගම් 20 ඇතුළේ බැංකු දෙකයි ඉන්නේ. එකටත් ඉන්දියානු කාර්යෝ රණ්ඩු කරනවා. අපේ තියෙනවා 6ක්. බැංකු තමයි ලාභ ගන්න. ඉතින් නිෂ්පාදකයාට ගොඩ එන්න බෑ. හැබැයි අර දෙක තහනම් වචනේ. වෙළඳපොළ මිල විකෘතිය වෙනස් කරන එක, වෙළඳපොළ නිර්මාණය කරන එක. දැන් අපි හඳුරන්නේ අපි මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ අපේ වික්‍රමනායක මහත්තයා මෞබිම ලංකා පදනම මැදිහත් වෙලා 2006 procurement guideline කියලා තියෙනවා මිලදී ගැනීමේ සම්බන්ධ උපදෙස් දෙන භාණ්ඩාගාරය නිකුත් කරපු ලේඛනයක්. ඒකේ සංකල්පයක් ලෙස විතරක් පිළිගන්නවා ඩොමෙස්ටික් ප්‍රෙෆරන්ස් කියලා දේශීය දේවල් නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය දී යුතුයි කියලා. හැබැයි යටින් වගන්තියක් දාලා තියෙනවා. ඒක ටෙන්ඩර් කෝල් කරනකොට ඒ ආයතනයේ එහෙම තීරණය කරලා දැම්මොත් විතරයි. අනිවාර්යයෙන් කරන්න යාම. එකෙක්වත් කොමන හෝ රාජ්‍ය ආයතනයක්වත් මිලදී ගැනීම කරද්දී දේශීය කාගේ දේ මිලදී ගන්න නැහැ. ඔක්කොම ආනයනය කරපුවා අඩු මිලට කොමිස් එකට මිලදී ගන්නවා. අරක අනිවාර්ය කරලා නැහැ. තර මේ ණය දීපන් කියලා අඬන කතා කරන හැම එකම මේක අනිවාර්ය කරපන් එක පෑන් පාරින් කරන්න පුළුවන් කියලා කතා කරන්නේ නැහැ. තහනම් වචනේ. ඉල්ලුම පැත්තේ මැදිහත් වීම කියන එක තහනම් වචනයක්. මිල විකෘතිය නිවැරදි කරනු කියන එක තහනම් වචනයක්. අනෙක් සියලු ඉරහදයට තියෙන ඔක්කොම කරපන් කියලා කියනවා. ආණ්ඩුවත් ඒව කරනවා. හැබැයි ගෝඨාභය මහත්තයා ඊපෙරද හොඳ අත්දැකීමක් ලබා ගත්තා. මොකද්ද? ගම්මිරිස් සම්බන්ධයෙන්. ගම්මිරිස් ප්‍රතිඅපනයනේ ගම්මිරිස් ගොවියෝ තමයි සහරාලට බෝම්බ හදන්න සල්ලි දුන්නේ. ඒ බෝම්බ ක්‍රියාවලියට සම්බන්ධ ඇමතිවරයෙක් සහ තවත් ප්‍රධාන ව්‍යාපාරිකයෙක් තමයි ප්‍රතිඅපනයනේ කියලා කුණුහරුපයක් වියට්නාමයේ තියෙන ගම්මිරිස් බාල ගම්මිරිස් අපේ ගම්මිරිස් වලට හැරෙන්නවත් බෑ. ගෙනල්ලා කන්ටේනර් එකේම තියලා ආපහු යවනවා ඉන්දියාවට. ප්‍රතිඅපනයනේ. ඉතින් මොකද උනේ ගම්මිරිස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. රුපියල් දැන් ගම්මිරිස් දැන් තාමත් රුපියල් 150 200ට යන්නේ. කවුරු හරි නිලධාරියෙක් මේක තේරෙන්නේ නැද්ද? මන් දන්නේ නැහැ. ඒක තේරෙන බුද්ධියක් නැද්ද කියලා. දන්නාකම නෙමෙයි. කටාරින්නේ නැහැ. ඒක වෙනස් කරන්න කියලා කියන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආපු ගමන් මේ සංවාදයේ එතුමා තේරුම් ගත්තා. ස්විච් එක දැම්මා. වැහුවා. ඕෆ් කරා. ප්‍රතිඅපනයනේ තහනම් ගැසට් එක ගැහුවා.
ගමිස් බිල ඉහළ ගියා. හැබැයි ප්‍රශ්නයක් ආවා. මොකද තව තියෙනවා ෆියුස් එකක් දාන්න. ඉන්දියාව කරේ තිග කතාවල් තියෙනවා අපේ හැමතුරේ. මම උදාහරණයක් කිව්වේ මේව තේරුම් ගන්න. ඉන්දියාව මේ බාලගම්මිරිස් ඉන්දියාවට යන හින්දා ඒක වළක්වන්න ඉන්දියාව කරා මිනිමම් ඉම්පෝර්ට් ප්‍රයිස් කියලා එකක් ආනයන අවම මිල කියලා ඉන්දියන් රුපියල් 500ක දැම්ම තාංචා. එතකොට දැන් අපි ස්විච් එක දැම්මා. හැබැයි ෆියුස් එක දැම්මේ නැහැ. ඒ නිසා ගම්මිරිස් බිල තාම වැටලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට කවුරු හරි කියන්න ඕන බුදුමාට බොහොම පිං ස්විච් එක දැම්මා. දැන් ෆියුස් එක දාන්න කියලා. නිලධාරීන් ඒකට ලැස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට උන් තව තියෙන ෆියුස් ගලවනවා. පොල් තෙල් තව එක ඒ වගේ බදු එහාට මෙහාට කරලා වෙළඳ පොළ අවුල් කරනවා. ඉතින් ඒ නිසා මේ වගේ අපේ හාමුදුරනේ ස්විච් දාන්න තියෙන්නේ 10ක් 15ක්. මේ රටේ තිරිඟු පිටු ආනයනයේ සීමා කරන්නේ නැතුව සහල් වී වගාව සහ සහල් කර්මාන්තය නම් වන්න බෑ. සහල් කර්මාන්තේ වී වගාව දැන් ඉඩම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා යුද්ධයෙන් පස්සේ. දැන් අපි මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් විතර ජාතික වශයෙන් අස්වන්න. ඕක 5.5 කරන එක අමාරු දෙයක් නෙමෙයි. සම්බන්ධයෙන් ඕන තරම් සාක්ෂි දෙනවා එක පුළුවන් කියලා. ඒතර වෙනත් කවුපි වගේ වෙනත් අතුරු භෝග වගා කරන්නේ නැහැ. හේන් ගොවිතැන ඔක්කොම කඩා කප්පල් වෙනවා. ඇයි ඔක්කොම කඩල වලට ගහන්නේ සත දෙකයි හැමදුරනේ බද්ද. දැන් මේක අඩු කරන්න බද්ද ගහන්න ඕන කියලා මොකද කරේ හැමදුරනේ? සත තුනක් ගැහුවා තා රුපියල් 5යි. එතකොට කවුපි වවනවද මේ රටේ ගොවියෝ? රුපියල් 5 නම් කඩල වලට ගහන බද්ද. හේන් ගොවියා ඉවරයි. හේන් ගොවිතැන සම්පූර්ණ නැති වුණා. මේ නිෂ්පාදන ඒ අතුරු භෝග නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒතර මේ තිරිඟු පිටි පරිභෝජනයේ අඩු ගන්න තව මෙට්‍රික් ටොන් 7-8කින් අඩු කරගන්න ඕනේ. මහජනයත් එක්ක කෙලින් කතා කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙකුට තමයි ඒකට සදාචාර බලය සහ හැකියාව උමනාව අධිෂ්ඨානය තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාලේ මම ගමගේ මැතිතුමාට සිතුවන්ත වෙනවා මේ කාලය මෙතුමා කලින් ලියපු පොත් වෙන්න පුළුවන් මේවා. නමුත් මේ කාලය අද මේ නියෝ ලිබරල් නව ලිබරල් මේ ආර්ථික විද්වතුන් කටේ පිට්ටු හිර වෙලා කට වහගෙන ඉන්නේ. ඇමරිකාව දැන් ඔය කියන මහා පද්ධතිය හතර ගාතෙන් වැටලා තියෙන්නේ මිලියන 40කට අපේ හැමදෙර රස්සාවල් නැහැ. උන්ට පින්පඩි ගෙවන්න සල්ලි නැහැ. ස්ටිමුලස් පැකේජ් මොකක්ද කියලා 10%ක් GDP එකෙන් දෙනවයි කියලා බෙදලා තියෙනවා. නමුත් අර මිනිස්සු දැන් කෑ ගහනවා පෙළපාලි යනවා. කළු ජාතිකයාගේ බෙල්ල පෑගුවයි කියලාම නෙවෙයි හාමුදුරනේ පෙළපාලි ගියේ. ඒක ඇතුලේ භාගයක් හිටියේ මේ රස්සා නැති වෙච්ච මිනිස්සු. එතකොට ඒ රටේ මිනිස්සුත් දැන් පිළිගන්නවා ඒ අධිපරිභෝජනවාදී ජීවන රටාව අනිත් ලෝකයේම පාගගෙන ඒ යන ගෙවන ජීවිතය ගෙවන්න බෑ කියලා පිළිගැනීමක් ඇති වෙමින් තියෙනවා. අපේ රටේ මිනිස්සුත් දැන් පිළිගන්නවා මෙහෙම නම් යන්න බෑ තමයි මොන හරි වෙනස් වෙන්න ඕනේ කියලා. මේ වෙලාව මනරම් අවස්ථාව. කොරෝනා වසංගතයේ තියෙන ලොකුම ආශිර්වාදය ඒක. මෙන්න මේ සත්‍ය මිනිස්සුත් එක්ක කතා කරන එක. උඹලා තිරිඟු පිටි අඩු මිලට ඛණ්ඩ බලාපොරොත්තු වෙනවා නම් වී ගොවියා විනාශ කරලා කුසි කර්මාන්තේ විනාශ කරලා දීර්ඝ කාලීනව උඹලගේ දරුවගේ පැවැත්ම ආහාර සුරක්ෂිතතාවය විනාශ කරලා උඹලගේ සෞඛ්‍යත් නැති භංගස්ථාන කරගෙන ලෙඩ්ඩු කරගෙන නම් යන්න හදන්නේ. එහෙම යන්න බෑ කියලා කියන්න ඕන. ඒ නිසා අඩු මිලට පාන් කණ්ඩ ලෑස්ති වෙන්න එපා. වී ගොවියට රුපියල් 50ක් මදි. අඩු ගානේ 50ක් ගෙවමු. එහෙනම් රුපියල් 100ට හාල් කාපන් කියලා කියන්න ඕන. මිනිස්සු මේක බාර ගන්නවා. රුපියල් 2ක් වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්සු මේ රටේ නැහැ. වී ගොවියාගේ බෙල්ල විරිකපන් වී කර්මාන්තේ විනාශ කරපන් මට රුපියල් 2ක් අඩුවෙන් හාල් දීපන් කියලා කියන මිනිහෙක් නැහැ. ඒක මිනිස්සුන්ට අගෞරවයක්. මේ නිලධාරීන්ගේ සිතුවිලි. මරාගෙන මැරලා රුපියල් 2ක් අඩු කරනවා 98යි කියලා. කවුරුත් ඉල්ලන්නේ නැහැ 725යි කෑම ආහාර වේලකට 725යි. හාල් කිලෝකින් 8 දෙනෙක් කන්න පුළුවන්. 725යි. සිගරට් එක රුපියල් 60ක් දීලා බොන එකකට රුපියල් 30ක් දීලා බුලත් ටිකක් කන මිනිහෙකුට අර 725ට මරා ගන්න ඕනේ නැහැ. එහෙම ලෑස්ති වෙන්නේ නැහැ. එහෙම මිනිස්සු නෙමෙයි අපේ රටේ ඉන්නේ. අපේ මිනිස්සුන්ට අගෞරවයක් එහෙම කියනවනේ. මේ කෙලින් කතා කරන්න ඕනේ. ඉතින් ඒකට මේ කතා කරන්න ආරම්භයක් දීලා තිනවා ගමගේ සහෝදරයා. මේක බොහොම ගැඹුරින් වෙළඳ පොලේ තියෙන විකෘතිය, මේ නිෂ්පාදන පද්ධතියේ ප්‍රශ්නේ, ආහාර සංස්කෘතියේ ප්‍රශ්නේ, සුපවේදය ගැන පවා කියලා තියෙනවා. මේසා විශාල ආහාර විවිධත්වයක් තියෙන රටේ තොපිට ඛණ්ඩ කොච්චර දේවල් තියෙනවද කියලා මේ පොතේ කියනවා. අපේ ආන්දරේ ශාක විශේෂ 800කට වැඩි ප්‍රමාණයක් මේ වැව ස්මත්තෙන් හොයාගන්න පුළුවන් කැම ජාති මේ ගමගේ මහත්තයා මේක ලියලා තියෙනවා ලයිස්ට්ුව. එහෙම වාසනාවන්ත රටක් මේක.
වී ප්‍රභේද මේ සම්ප්‍රදායන වල වී ප්‍රභේද 640 ගණක් ආරක්ෂා කරන් ඉන්නවා කුසිකාර දෙපාර්තමේන්තුව විතරක්. එහෙම නැති ඒවා මහජනයා ගාවක් තියෙන්න පුළුවන්, නැති විනාශ වෙලා ගිය ඒවාක් තියෙන්න පුළුවන් දහස් ගණන්. එහෙම මහා භෝග විවිධත්වයක් සාලස් ආහාර විවිධත්වයක් තියාගන්න පුළුවන් රටක්. විවිධත්වය ඇතුලේ තමයි හඳුරන්නේ මේක රැකෙන්නේ. මම උදාහරණයක් කියන්නම් චීනේ. චීනේ මා සංචාරයකට ගියා මේ මිට අවුරුදු කිහිපයකට කලින් ආරාධනාවක් මත. ගියාම ඒ කොමියුනිස්ට් පක්ෂයේ මේ දේශපාලන සාකච්ඡා ගොඩක් සිදු වුණේ. ඒක ඒ මග පෙන්වන කොමියුනිස්ට් පක්ෂයේ නායක සහෝදරයෙක්ගේ මම ඇහුවා. ශ්‍රී ලංකාවේ නම් චීන කඩ හරියට තියෙනවා චයිනීස් රයිස් ෆ්‍රයිඩ් රයිස් අරනවා කියලා. මෙහෙ නැද්ද එහෙම ඒවා කියලා. දැන් චීනේ අතරම එහෙම කඩ නැද්ද මේ විදිහට තියව කොහොමද ඔය කියන්නේ මොකක්ද ඔය කියලා කිව්වා. මම කියන්න මේව දාලා ඔය ලුණු කපලා දාලා පාම් තෙල් දාලා හදනවා. මේ මහබත් ගානක් බෙදනවා. මේක ෆ්‍රයිඩ් රයිස් කියලා ඉතින් කනවා මේක කියලා. ඊට පස්සේ යකුවා එහෙනම් මම දැන් ඕඩර් කරන්නම්කෝ. ඔයා එහෙනම් මට මේ බලන්න එකද කියලා කිව්වා. ඊට පස්සේ ආ ඕඩර් කරා. මේ ඔය කියන විදිහට රයිස් එකක් හදලා ගේන්න කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා මම ඔයාලට බෙදලා පෙන්නන්නද අපේ රටේ මිනිහෙක් ඔය කියන චීන කඩේට චීන නෙවෙයි ඉන්නේ මේ ලංකාවේ මිනිස්සු ඉන්නේ. ඒ බත් පිගානේ සයිස් එක කියලා මම බෙදලා පෙන්නුවා. මම ඉගෙන ගත්ත ගමගේ මහත්මයා ගෝවින්ගෙන් ඉගෙන ගන්නවාගේ මාත් එයාගෙන් ඉගෙන ගත්ත පාඩම එයා ඔළුවේ අත ගාලා මෙහෙම කිව්වා. අපේ රටේ මිනිස්සු මෙහෙම කෑවොත් මේසා විශාල බත් පිගානක් කෑවොත් අපිට මොංගෝලියාවයි රුසියාවයි දෙකම අල්ලගන්න වෙනවා හම්බුනේ. එහෙම කියලා කිව්වා. සහෝදරය අපිට මොංගෝලියාවයි රුසියාවයි දෙකම ආක්‍රමණය කරන්න වෙනවා. චීනයේ ඵලදායි භූමිය තියෙන 11.5%. ඒතර ඒසා විශාල ජනගහනයකට කණ්ඩ හම්බෙන්නේ ආහාර විවිධත්වය නිසා හම්බුනේ. මූදු පැලෑටි ඉඳලා කිරි වර්ගද කණ්ඩ තියෙන හැමදේම බට ගස්ත හැම එකම කනවා. එහෙම ගත්තොත් චීනුන්ට වඩා මහා විශාල විවිධත්වයක් අපිට තියෙනවා. ඒකෝර මේ ආහාර විවිධත්වයේ ප්‍රචලිත කිරීමෙන් තමයි මේ ආහාර සමාගම් වල ඒකාධිපතිත්වයේ බෙදෙන්න පුළුවන්. ඒක ලොකු ක්‍රමවේදයක්. ඒක අපේ ගමගේ මැතුම මේක කතා කරනවා. ඒතොර මේ සියලු ආයුධ අපි සතුව තේජි තමයි අපි මේ යුද්ධේ පරදින්නේ. අපි යටත් වෙලා මේ මහා සමාගම් කීපයකට යටත් වෙලා හිඟන්න බූරුව වගේ මේ ඕන් විසින් හඳුන්වා දෙන ඔවුන්ගේ මාධ්‍ය අපේ ධම්මික සහෝදරයා කිව්වා වගේ හඳුන්වා දෙන ජීවන ක්‍රමය මේ පවත්වාගෙන යනවා ලැජ්ජාසගතයි. මේක වෙනස් කරන්න මනරම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වෙලාවෙත් අපි කට ඇරලා මේක කතා කරන්නේ නැත්තම් මම මේ සම්ප්‍රදායනිකෝල විරෝධීව වෙන්න පුළුවන්. මම මේ දවස්වල මට හම් වෙන අවස්ථාවල මම කේන්තියෙන් නෙවෙයි. හැබැයි වෙනද කතා කරනකොට වඩා වෙනස් විදිහට මම දේවල් කියනවා. ඇයි හත්තිලව්වේ දැන්වත් තොපිට තේරෙන්නේ නැද්ද කියලා මේ ප්‍රශ්නේ අහන්න ඕන. මෙච්චර මනරම් අවස්ථාවක් ඇවිල්ලා මේ දේවල් නැවත නැගිටින්න ඕන. මේ මුළු ලෝකෙම පද්ධති කඩා වැටිලා මේ වෙලාවෙවත් මේක කෙලින් කතා කරන්න බය වෙන්නේ ඇයි කියලා අන්නේ බය නැති කරන්න මම සමහර වචන පාවිච්චි කරනවා. මට සමාව වෙන්න මේ වචන සුසු නැහැ කියලා ඔබතුමාලා හිතනවනම් කෙසේ වෙතත් මේ සංවාදයට හොඳ ආරම්භයක් ගමගේ මැතිතුමා දීලා තියෙනවා. මෙන්න මේ ජනමාධ්‍ය කාර්යයන්ටත් මේ සදාචාරය සමාජ වගකීම ජනමාධ්‍ය සදාචාරය මේ ජනමාධ්‍ය 50ක් වක් කියන්න ඕන මේ මහා සමාජයේ ඇති කරන මේ මානසික වහල්භාවය මේ විකෘතිය. ඒ වගේම මේකේ තියෙන මේ සූක්ෂම කාරණා නිෂ්පාදන පද්ධතිය වෙළඳපොළ තුල සංස්කෘතිය තුල තියෙන මේ සියුම් දුප්පත් ලක්ෂණ මේ වෙනස් කරගන්නේ කොහොමද? මිනිස්සු ඇතුලෙන් වෙනස් කරන්නේ කොහොමද? මා ගමගේ මැතිතුමා වගේ හයිබ්‍රිඩ් මිනිහෙක් ඕන. මෙන්න මේ වෙනසට ඕන මිනිහා ඇතුලෙන් වෙනස් කරන්න. අර නවීන තාක්ෂණය පාවිච්චි කරන මේ අන්තර්ජාලයේ සැරිසරන විවිධ ආකාරයේ තාක්ෂණික දේවල් කරන එහෙත් තමන්ගේ දේ වවාගෙන කන තමන්ගේ දේ උතුම් කියලා හිතන අර ජපානයේ කම්පැනි එක මේ ප්‍රධානියා හැබැයි ගෙදරපත් ඉස්සරහා කුඹුරේ වී ටික හදලා ඒක අතින් පොඩි කරලා ඒක කන එක මහා උසස් වැඩක් විදිහට සලකනවා. අන්න එහෙම හයිබ්‍රිඩ් මිනිහෙක් ඕන. එහෙම මිනිහෙක් ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාවේ ග්‍රාමීය ජනතාව අතර කොහොම ඉන්න උගත් මිනිස්සු 70ක් හරක් හදනවා. අපේ හඳුනේ හරක් 3-4 දෙනා ඉන්නේ ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා. අපේ රටේ ඉන්න බූරු නිලධාරීන් කියනවා 3-4න් දෝල හරියන්නේ නැහැ කිරි ලීටර් 40ක් ගන්න ඕන කියලා.
එහෙනම් මිලියන 12000ක් වේදන් කරලා පිටරටින් ගෙනාව මරන්න ඉන්න හරක්. ගෙනාවේ මරන්න ඉන්න හරක්. මසට දෙන හරක් ගෙනාව කිරි ගන්න කියලා. ගෙනල්ලා ගොවියන්ට දුන්නා ගොවියත් ඉවරයි. උන්ගෙන් කිරි ලීටර 10ක් ගන්න බෑ. උන්ට සාන්ද්‍ර ආහාර දෙන්න ඕන. ඉතින් පවතින්න බෑ. කිරි ලීටරයක් ගත්තා රුපියල් 200කට කිරි ලීටරයක් විකුණන්න ඕන. හැබැයි මේ අපි හරකෙක් හදාගන්න අභිජනන ව්‍යාපෘතියක් නැහැ. අර දෙන බදු සහනෙන් 10%ක් වේදන් කරොත් පුළුවන් NLDB කියන ආයතනයේට. ඒකේ ඉන්න නිලධාරීන් ටිකක් සිරිමාව මැතිනි මේ පනත ගෙනාවේ ආයතනයේ හැදුවේ අපේ හඳුරුනේ සතුන් අභිජනනය කරලා ගොවියට දෙන්න. දැන් ආයතනයේ මේ මූලික වගකීම සතපහක්වත් අවබෝධයක් නැහැ. උන් අර පොල් වතු ටික දුන්නේ ඒකට පොල් ටික කඩාගෙන කාලා මේ වැඩේ කරපල්ලා කියලා. උන් දැන් පොල් කඩාගෙන කාලා සුද්දන්ට ප්ලේන් ටික විකුණනවා හන්දි වල තියාගෙන මේ ජීවත් වෙන්න. අරක අමතක කරලා. අපේ වික්‍රම මහත්තයා කෙටි කාලයකට සභාපතිලා හිටියා. එතුමා ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් වෙනස්කම් කරා. ඊටු ටික කරන්න බැරි වුණා. එතන හිටපු උපසභාපති මහත්තයාත් මෙතන ඉන්නවා. මහා දේවල් ටික පොඩි කාලයක් ඇතුළත කරා. ඒක කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් වෙන මිනිස්සුත් ඒ තැන් වලට දාන්න ඕන. ඒ ඔක්කොම වඩා අවසාන වශයෙන් මේ ගමගේ මහත්තයා ගන්න උත්සාහයේ මේ මිනිසා වෙනස් කරන්න ඕන හයිබ්‍රිඩ් මිනිහා. ඉන්දියාවේ එහෙම හයිබ්‍රිඩ් මිනිහෙක් ඉන්නවා. මම අවසාන වශයෙන් මගේ මිත්‍රයෙක්ගේ කතාවක් කියලා මම කතාව අවසන් කරන්නම්. මා විදේශීය රටක වැඩ කරන කාලේ පපුවා නිව්ගිනි කියලා බොහෝම දුෂ්කර රාජ්‍යයක්. වාහන මුකුත් නැහැ. කම්බෝල එලිලා ඒ දඬු වලින් යන්න ඕන. අර පොඩි මෙහි අර කොටින් ගාව තිබුණු ප්ලේන් එකේ වගේ ප්ලේන් එකේ යන්න ඕන. වෛද්‍යවරු නැහැ. බිම දාලා මිනිස්සුන්ගේ ශල්‍ය කර්ම කරන්නේ. ඉතින් මේ ඉන්දියාවේ ඉන්න මම මේ ප්‍රෝග්‍රෑම් කළමනාකරුවෙක් විදිහට මට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැකියාවක් ලැබුණා. ඉතින් මේ නිලධාරියාව අපි ගෙන ගත්තා එංගලන්තේ ඉඳලා. ඔහු එංගලන්තේ හිටපු විශිෂ්ට සර්ජන් කෙනෙක්. ඔහුට කියන්නේ දෙවියන් දීපු ඇඟිලි තියෙන මිනිසා කියලා. ඉතින් බොහොම සල්ල කරන බොහොම ලස්සනට කරන කෙනෙක්. ඉතින් ඔහු ගත්තේ ඔහුගේ නෝනා මේ ළමා රෝග විශේෂඥයෙක්. එතකොට අපිට වේදම අඩුයි ගුවන් ටිකට් අඩුයි පවුලටම දෙනකොට ඒ ලාභ බලලා තමයි මෙයාව තෝරගත්තේ. ඉතින් අවුරුදු ගාණක් වැඩ කරලා ගිහිල්ලා මට කිව්වා වරෙන් අපේ ගෙදර දවසක් ඉඳලා යන්න. ඉන්දියාවේ කේරළේ. ඉතින් දිගට ඉල්ලීම් කරන නිසා මා ගියා. ඒකට උට විශාල පෝසතේ කෝ එංගලන්තේ වැඩ කරලා අවුරුදු 10ක් 15. එහෙම සල්ලි තියෙනවා. එංගලන්තේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙනවා. ඉතින් ගෙදර ගියාම අපේ හාමුදුරනේ මේ සරමක් ඇඳගෙන අපේ වගේ අර මොහල නැහැ සරම මේ රෙද්ද තමයි සරම වගේ අඳින්නේ. ගෙදර අක්කර දෙකක් විතර තියෙනවා. වතුර බින්දුවක්වත් අහසින් වැටෙන අහකට යන්නේ නැහැ. ගෙදර වත්තේ කෙළවරේ ලොකු පතහක් තියෙනවා. ඒකට තමයි වතුර ටික යන්නේ. ඒකේ මාළුවෝ ඉන්නවා. මෙහෙම පිත්තක් විසි කරලා රග් ගාලා ලොකු මාළුවෙක් අල්ලලා පෙන්නුවා මට. මේ මාළුවා කුස්සියට ගෙනල්ලා අර මොනවාද මේ සර්ජන් මේ කතුරු තියාගෙන ඉන්න විනාඩිය මාළුව කපලා බැදලා දුන්නා මෙන්න අපේ ගෙදර වත්තේ මාළුව කාපන් කියලා. ඊට පස්සේ හවස ගෙදර වත්තේ තනකොළ කපාගෙන ඇවිල්ලා වැස්සිට දීලා සෙරපු දෙයක්වත් දාන්න නැතුව වැස්සිට කන්න දීලා රෑ ඇවිල්ලා රෑ අන්තර්ජාලය බලනවා කොහෙන්ද මොනවද මේ ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන්න ෂෙයාර් අඩු වෙලා තියෙන්නේ කොහෙද මොකද්ද කියලා. උදේ නැගිටලා ගිහිල්ලා අර දෙනකින් කිරි දෝලා මෙන්න බීපන් මම දෝපු කිරි කියලා කිරි එකක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ බෑග් එකක් තරම් ආපහු වැඩට යනවා. මෙන්න මේ විදිහේ හයිබ්‍රිඩ් මිනිහෙක් අපිට ඉන්න ඕනේ. අපේ ගෙදර වත්තේ අඩි 10ද 15ද ගෙවත්ත දේ හදාගන්න මේ කෘෂි රසායන දාගෙන ඔක්කොම විකුණනවා මාකට් එකෙන් ගේන්න ඕනේ කියලා හිතන්නේ නැති. තමන්ගේ දේ වවාගෙන කන එක උසස් කියලා හිතන. තමන්ගේ භාර්යාව පිටරට සුල්තාන්ලගේ වහල් සේවයට යවලා ඒ ඩොලර් ටිකක් කීයක් හරි හොයා ගන්නවට වඩා අපේ ආන්දර රටට ඩොලර් හම්බෙනවා. හැබැයි ඒ අයගේ ජීවිත රුපියල් 25000 30000 තමයි හම්බෙන්නේ. හරක් දෙන්නෙක් හදුවොත් ඊට වඩා ආදායමක් ලැබෙනවා. ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. දරුවන්ට ඉස්කෝලේ යද්දී ඉස්කෝලේ යන ගමන් ඒකට උදව් කරන්න පුළුවන් පවුල් වලට. ඉතින් ඒකට කිරි වලට මිලක් හම්බෙනවා නම් මේ දේශීය නිෂ්පාදන දිරිගන්නවන රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා නම් වෙළඳ පොලේ මිල විකෘතිය නැති කරනවා නම් මිනිස්සු එකට බස්සන්න පුළුවන්. ඉතින් මම දීර්ඝ කතාවක් කළා හඳුන්නේ මෙන්න මේ වෙනස්කම සඳහා මේ කරන්න තියෙන පොඩි වෙනස්කම් ටිකක් හඳුන්නේ මිනිස්සුන්ගේ පිටිපස්සෙන් දුවන්න ඕනේ නැහැ.
මේ වෙළඳ පොලේ විකෘතිය නැති කරා මේ ස්විච් දෙක තුන දාගෙන ගියාම අර පයිලට් කෙනෙක් මේ ගුවන් යානයට නැගලා ස්විච් කීපයක් දාගෙන යනවනේ යා එන්ජිම ස්ටාර්ට් කරන්න කලින්. අන්න ඒ වගේ. දැන් මෙන්න මේ ස්විච් ටික පේන්නේ වගේ ඉන්නවද? එහෙම නැත්නම් මේ නිලධාරීන් එක පෙන්වන්න නැද්ද වහලා තියෙනවද මම දන්නේ නැහැ. අපි දැන් පෙන්වන්න ඕන. මෙන්න මේ ස්විච් ටික දාන්න අවුරුද්දකින් දෙකකින් මේ රට වෙනස් වෙනවා. රුපියල් 225 ගහපු බද්ද ආයසරයක් ගහන්න පාම් තෙල් ආනයනයේ ගහපු කිරි ගේන එක තහනම් කරන්න එක පෑන් පාරයි. මෙතුමා ලෑස් වෙලා ඉන්නවා කුරුණෑගල කිරි ෆැක්ටරිය දාන්න. මම මෙතුමාත් එක්ක ගියා ඉඩම් බලන්න. හැබැයි එන ගමන් මම මෙතුමාට කිව්වා ඔබතුමා මේ උඩ ප්‍රශ්නේ බේරන්න නැතුව ෆැක්ටරිය දාන්න ආයි ආවොත් මම බුදියනවා පාරේ මම දෙන්නේ නැහැ මේක දාන්න. ඇයි ඔබතුමා දරුවන්ට දින සල්ලි විදන් කරලා මේ ෆැක්ටරිය දාන්නේ? මෙතන ඉන්න නිලධාරීන් ටිකක් ආනයනය කරන එකට බදු සහන දෙනවා නම් මෙතුමා දුක් විඳලා ඒකට වේදම් කරන්න ඕන. මොකටද ඇති වැඩි? එහෙනම් දාන්න කොන්දේසිය මම ෆැක්ටරිය දාන්න හෙට උදේට මිලියන 1500ක් වේදම් කරලා මේ ගොන් තපතිරු වැඩි නවත්තන්න. අන්න එතකොට හරි. ඒතර මේවා බය නැතුව හඳුරන්නේ කතා කරන්නේ. පොඩි දේවල් ටිකක් තියෙනවා. මහා මහන්සි වෙන්න ඕනේ. ඒතර ටික නිකම්ම සිද්ධ වෙනවා. ඩිමාන්ඩ් සයිඩ් එක කියන්නේ ඒකයි. ඉල්ලුම පැත්තේ වෙනස්කම් හරි ප්‍රබලයි. ඒවා කරපු ගමන් මිනිසුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. අපි කාලයක් අපේ හඳුරන්නේ මේ පාම් පිටි වෙනකොට සහල් පිටි දිරිමත් කරන්න කියලා. දැන් හිතුවම පුදුම දුකකුත් ඇතිවෙනවා ලැජ්ජාවකුත් ඇතිවෙනවා. හඳුරන්නේ මෙතුමා අතින් ලක්ෂ 10ක් විතර වේදම් කරා ජපානයේ ඉඳලා පත්තාන පෙළේ හෝටල් එක කෝකියෝ 4 දිනක් ගෙනල්ලා හිල්ටන් හෝටලේ හිල්ටන් නෙමෙයි මේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා මහා විශාල උත්සවයක් තියලා හාල් පිටි වලින් පාන් හදලා පෙන්නුවා. කොහොමද කාලා සතුටින් hina වෙලා ගියා. අපි ඊට පස්සේ අපේ සංවිධානයක් තිබ්බ හාමුදුරනේ අපි දුක් මහන්සි වෙලා පයින් ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා හැමතැනම දේශන තියලා බේකරි කාර්යෝ 50 දෙනෙක් පුහුණු කරා. චීනෙන් මැෂින් 50ක් ගෙනල්ලා මහජන බැංකුවට කතා කරලා කියන්නේ තෙත හාල් වලින් අඹරුවම තෙත හාලෙන් පිටි අනුවම තිරුඟු පිටි අඩු කරලා භාගයකට හාල් පිටි දාන්න පුළුවන්. අපි අර ඩිමාන්ඩ් සයිඩ් එකේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ඒක බය නැතුව කියන්නේ නැතුව අපි මේ වෙන කුණු ආරප කර හිටියා හාමුදුරනේ අවුරුදු ගානක්. අර නිෂ්පාදකයන්ට අරක දෙනවා මැෂිම දෙනවා කියලා දෙනවා ගිහිල්ලා බලන් ඉන්න ඔක්කොම කරනවා. මගේ පොත් ගහනවා ලීෆ්ලට් ගහනවා හාල් පිටි දාපු පාන් කපලා අරව මේක. ඒතර මට මේ බේකරි සංගමයේ සභාපති එතුමා දැනුත් සභාපති එතුමා hina වෙලා කියනවා අනේ ડોක්ටර් ඔය උත්තර මහන්සි වෙන්න දෙයක් නැහැ. හාල් පිටි පාන් පිටි වලට වඩා හාල් පිටි රුපියල් 10ක් වැඩි නම් අපි ඕගලන්ට හොරෙන් දානවකෝ හාල් පිටි පාන් වලට. හැසිරීම වෙනස් වෙනවා. මේ මිල විකෘතිය වෙනස් කරපු ගමන් ආයි පස්සෙන් දුවන්න ඕනේ නැහැ. බේකරි කාර්යෝ පස්සේ දුව උම්ම ඉගෙනගෙන දානවා හාල් පිටි. ඒතර මික්‍රෝනාග මහත්තයා අතින් සල්ලි වියදම් කරලා ජපන්නු ගෙනල්ලා පාන් හදන්නට කියන්න ඕනේ නැහැ. උන් ඉගෙන ගන්නවා. දීර්ඝ වශයෙන් කතා කරා. ඉතින් ඔබට පින් බොහොම පින් ගමගේ මැතුමනි. ඔබගේ දරුවන්ටත් මේ පින තියෙනවා භාර්යාවටත් ඔබට උදව් කරනවට මේ හැම දෙයකම බොහොම ලස්සන ජීවිතයක් ගෙවන කෙනෙක්. ඒ ආදර්ශය අනිත් අයටත් දෙන්න. ඉන්නේ ඔබ වෙනි ඒ දෙමුහුන් මිනිහෙක් හදන්න ඕන. එහෙම හැදුවොත් තමයි මේ ප්‍රශ්නේ අර ස්විච් එක දැම්මට විතරක් හරියන්නේ නැහැ. ඒක ප්‍රධානයි. හැබැයි මේ මිනිහා වෙනස් කරන්නත් ඕනේ. මේ ඔබ ලියන කියන හැම දෙයකින්ම ඒ සඳහා උදව්වක් වෙනවා. ඒකට ඔබට ගෞරවය ප්‍රණාමය පුද කරනවා. බොහොම ස්තුතියි.